ස්වර්ගයේ වැඩ සිටින භාග්‍යවන්ත, දයාවන්ත, කරුණාවන්ත, තේජාන්විත, මහිමාන්විත දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පියාණනි මම ඔබ වහන්සේ වෙතට එනවා මාත මාසන්තක සියල්ලද ඔබ වහන්සේ දී ඇති නිසා ඒව හැම දෙයක්ම ඔබ වහන්සේට අයිති නිසා ඒ හැම දෙයක්ම යේසුස් වහන්සේගේ ලේබලින් වසමින් ස්වාමිනී මම ඔබ වහන්සේ වෙතට එනවා පියාණනි ඔබ වහන්සේ මේ අන්තර්ජාලය හරහා කිසි කෙනෙකුට ඔබ වහන්සේ ගැන දන්නේ නැහැ අපි අහලා නැහැ අපි කවදාවත් ඒ නාමය අහලා නැහැ කියන්න ස්වාමිනී කිසි කෙනෙකුට ඉඩ නොතබා ඔබ වහන්සේට ඕන කළ තිබෙනවා ස්වාමිනී මේ දීලා තිබෙන අන්තර්ජාලය හරහා අදාළ කෙනා විතර මේ රැගෙන යන්න දෙවි පියාණනි ඔබ දෙවියන් වහන්සේ ස්වාමිනී වහන්සේ ඇත්ති තරම් මේ පොළවේ දේවල් ඔබ වහන්සේගේ දරුවාට දීලා තිබෙනවා ඇත්ති තරම් දීලා තිබෙනවා ස්වාමිනී කිසි කෙනෙකුට මදි කියන්නේ ඒ නිසා පියාණන් වහන්සේ අද ඔබගේ වචනය ඇති තරම් ඔබ වහන්සේ දීලා තිබෙනවා සියලු දෙනාගේ දෙසන් වලට යන කන්නැත්තෝ අසත්වා පියාණනි ඒ නිසා මේ මෙහිවර කරන දවස්පතා ශුද්ධාත්මිනී ඔබ වහන්සේ අපිට උපකාර කිරීම ගැනත් ඒ වගේම මේ වචනේ තුලින් අපිව දවස්පතා ගොඩනගන්න පියාණන් වහන්සේට ප්‍රසන්න කරන දරුවන් හැටියට අපගේ සියලුම ක්‍රියා තුලින් වචන තුලින් හැසිරීම තුලින් ඔබ වහන්සේට ප්‍රසන්න ආකාරයට ගොඩනගන්න. ඒ වගේම පියාණනි මේ වචනේ අන්තර්ජාලය හරහා දාන්ට ස්වාමිනේ සඳහා කටයුතු කරන අපගේ සහෝදරී දිනු සහෝදර ඇන්ටන්ව ස්වාමිනේ ඔබගේ බලවත් වූ හස්තයට තබනවා. ඔබගේ සරණ හා ශක්තිය ස්වාමිනේ අප සියලු දෙනාටම ඔබ විතරයි. ඒ නිසා ඔවුන්ට හැම විටකදීම ඔබ වහන්සේ මඟ පෙන්වමින් ඒ වගේම මේ වචනේ ස්වාමීන් වහන්සේ බෙදා හරින සියලුම සහෝදර සහෝදරයන්ට අප සමග එකතු වී සිටින සියලුම දෙනා අවසානයේ දක්වා ඔබ වහන්සේගේ වචනේ තුලින්ම එයාගේ ජීවිතයේ යක්ෂයාට විරුද්ධව සිටින්නත් යේසුස් වහන්සේගේ දෙයින් වර්ධනය වෙන්නත් ඒ සියලු දෙනාට ආශිර්වාද කළ මෙනව ඒ වගේම ස්වාමීනි අපගේ දවස්පත අපගේ ඉල්ලීම නම් ඔබ වහන්සේ අපිට පසුදැවීමේ ආත්මීය වගුරලා අද ඔබ වහන්සේව පිළිගැනීමේ සිතක් ස්වාමිනී ඔබ වහන්සේ අපට දුන්නා වගේම තවත් මේ පොළවේ සිටින සියලුම දෙනා ඔබ වහන්සේ ඒක ජාතක පුත්‍රයන් දුන්නා කිසිදු කෙනෙක් විනාශ නොවි උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා සදාකාල ජීවනයේ ඒසේම වෙන පිණිස ගිනිවිලෙන් ස්වාමිනී හැම කෙනෙක්ම ගලව ගන්න කියලා අපි ඔබ වහන්සේට යාඥා කරමින් ඒ පසුතැවෙන පිණිස ඔබ වහන්සේ මේ වචනේ ඔවුන් අතර රැගෙන යන්න කියලා යාඥා කරමින් ස්වාමිනී ඔබ වහන්සේ වෙතටම සියලු දේ මොසවා ඔබගේ ප්‍රේමණීය පුත්‍ර අපගේ ගැලුම්කාර ඒ එන්න සිටින නාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හalleluya ප්‍රේමණීය මගේ සහෝදර සහෝදරනි ඔබත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් නම් ඔබ දන්නවා යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම තමයි ඔබ සූදානම් වෙන්නේ කියලා. සමහරකට යේසුස් වහන්සේ ගැන නොදන්න කෙනෙක් නම් කියනවා ඇති කොහේ එන දෙවි කෙනෙක්ද මේ ලෝකේ හිටියා අපි මේ ලෝකේ කෑවා බිව්වා හම්බ කරා ඉතුරු දේ දරුවන්ට දුන්නා අපි මැරිලා යනවා එච්චරයි කියලා. ඉතින් අඥානය දෙවි කෙනෙක් නැහැ කියලා කියනවායි කියලා උන්වහන්සේගේ වචනේ සඳහන් කරලා තිබෙනවා. මොකද එයාගේ වාසියට එයාට ඕන දේවල් කරගන්න. මොකද දෙවියන් වහන්සේ ළඟට ආපුවම අපේ ජීවිතේ අපි ආස කරන දේට වඩා දෙවියන් වහන්සේ ආස කරන දේ අපේ ජීවිතය තුළ ඇති කරගන්න තමයි කිතුමාගේ එකම උත්සාහය. ඉතින් ඒක නිසා ඔබටත් ඔබගේ දරුපෝලේ සියලු දෙනාට ඒ සත්‍යතාවයට එන පිණිස මම ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මොකද ඔබ මේ මොහොතේ හිතනවා ඇති කොහේ ඉන්න දෙවි කෙනෙක්ද කියලා නේද? ඔබ සමහරක් විට දැකලා ඇති අර බාබර සාක්කුවේ වීඩියෝ එකක් මේ දිනවල WhatsApp එක හරහා ඒක ෂෙයා වෙනවා බොහෝ දෙනෙකුට. ඒ කියන්නේ ඒ බාබර් කියනවා දෙවි කෙනෙක් නැහැ කියලා. නමුත් එතන ඒ පාස්ටර් එන්නේ කොණ්ඩේ කපා ගන්න. ඊට පස්සේ එයා නිහඬ වෙලා එළියට යනකොට එයා දකිනවා කොණ්ඩේ දිගට වවපු කෙනෙක්. ඊට පස්සේ එයාව අරන් එනවා එයා ඒ සැලොන් එකට. එයා අරන් එනකොට එයා අහනවා මෙයා මෙහිම ඉන්නේ ඇයි? ඒ කියන්නේ කොණ්ඩේ දිග මිනිස්සයා පෙන්නලා අහනවා. ඉතින් එයා කියනවා එයා මංගාවට එන්න එපා අය. කොණ්ඩේ කපා ගන්න ඕන නම්. ඊට පස්සේ උනේ පාස්ටර් කියනවා අන්න හරි. ඔයා දෙවි කෙනෙක් නෑයි කියලා කිව්වනේ. එහෙනම් දෙවි කෙනෙක් ඉන්න බවට දැනගන්න නම් ඔයා දෙවියන් වහන්සේ ළඟට එන්න ඕනේ. එතකොට තමයි ඔයාට දෙවියන් වහන්සේ කතා කරන්න යන්නේ. ඒ වගේ මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි අපේ මේ ජීවිත ගමනේදී අඥානය පවා දෙවි කෙනෙක් නැහැ කියනවා. එයාගේ වාසියට නමුත් මම කියනවා ඔබ එසේ කියන කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේ වෙතට
එන්න. ඔබ දෙවියන් වහන්සේ වෙතට එනකම් උන්වහන්සේ ඔබ ළඟට එන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ මොහොතේ ඔබට ඕන කරන වැඩ කරනවා ඇති, අධර්මිෂ්ඨ වැඩ කරනවා ඇති, හොරබොරු වංචා කරනවා ඇති, තමන්ගේ භාර්යාවට, තමන්ගේ ස්වාමි පුරුෂයාට, තමන්ගේ රැකියා ස්ථානයට, ඒ වගේම තමන්ගේ ආයතනයට ඔබ මොහොතේ හොරබොරු වංචා කරමින් ඔබ අල්ලස් වලට, ඔබ පොලි වලට, ඔබ දූෂණය වලට වෙලා ඔබ හිතන ඇති නෑ මට මොකුත් වෙන්නේ නැහැ, දෙවි කෙනෙක් ඉන්නවනම් මම කරපු මේ වැරදි වලට මට දඬුවම් ලැබෙන්න බෑ. මම භාර්යාවට හොරෙන් තව භාර්යාවක් එක්ක හිටියා. මම පන්ති යනවායි කියලා දරුවෝ වෙන දේවල් වලට ගියා. ඒ වගේම මගේ ව්‍යාපාරයේදී මම හොර කලම්පඩියක් හදලා මම ඒක මට වාසියට වෙඩි හදාගත්තා. මම බඩු කිරනකොට මම මේ ආකාරයෙන් කිලෝ ගාන අඩු කරලා ගත්තා. ගිනි පෙට්ටි 10ක් ආවොත් ගිනි පෙට්ටිය ටික ටික අරන් තව ගිනි පෙට්ටියක් හදුවා. මේ වගේ මම හොරබොරු වංචා කරානේ. ඉතින් මට ලැබුවමක් එන්න ඉපෑ කියලා ඔබ මෙහෙම හිතනවා ඇති නේද? මම මේ වගේ හොරකම් කළා, මම වංචා වැඩ කළා, අද මම හොඳට ඉන්නවනේ, දෙවි කෙනෙක් ඉන්නවා නම් දරුවන් කරන්න එපා කියලා හිතනවා. ඒක ඔබ දන්නවද අපේ දෙවියන් වහන්සේ ඔබට ආස කරන දේ කරන්න උන්වහන්සේ ඇරලා ඉන්නේ. හරිද? උන්වහන්සේ අපි ආඥා කරනවා ස්වාමිනී ඒ අයට ඔබ වහන්සේ සමාව දෙන්න. මොකද අපේ දෙවියන් වහන්සේ නරක කරන මිනිස්සයාට, යහපත කරන මිනිස්සයාට මේ පොළවේ වර්ෂාව දෙනවා. දැන් මේ මිනිස්සයා නරක වැඩ කරනවා කියලා මේ මිනිස්සයාට වතුර නොදීන්නේ නැහැනේ. උන්වහන්සේ මේ මිනිස්සයාගේ ළිඳෙත් වතුර දෙනවා. මේ මිනිස්සයාටත් කන්න දෙනවා. මේ මිනිස්සයාටත් බොන්න දෙනවා. එහෙනම් හොඳ වැඩ කරන කෙනාටත් කන්න දෙනවා. එයාටත් බොන්න දෙනවා. එයාටත් අඳින්න දෙනවා. එයාටත් රැකියාව කරන්න උන්වහන්සේ ශක්තිය දෙනවා. අපේ දෙවියන් වහන්සේ ඒ විනිශ්චය තියෙන්නේ මේ පොළවෙන් පස්සේ. මේ පොළවේ ඕන දෙයක් කරගන්න ඔබට අවසර තියෙනවා. ඔබට කණ්ඩද, නාණ්ඩද, සමාජ ශාලාවලටද, නයිට් ක්ලබ් වලටද, අර වීඩියෝද, මේ වීඩියෝද, අර චිත්‍රපටද, ඔබට කැමති ඕන දෙයක් කරන්න උන්වහන්සේ දැල්ලා තියෙනවා. හැබැයි උන්වහන්සේ මේ මොහොත වෙනකොට උන්වහන්සේගේ දරුවන්ව පාවිච්චි කරමින් උන්වහන්සේ මේ දේ ඔබ වෙතට ලැබෙන්න සලස්වනවා. මොකද උන්වහන්සේට ඕන කරලා තිබෙනවා ඔබ මේ දේ අහලා ඔබ උන්වහන්සේ වෙතට එනවා. උන්වහන්සේ ඔබ ළඟට එන්නේ නැහැ. ඇයි? අපේ රජුන්ගේ රජ උන්වහන්සේ ආවා අපි ළඟට. ඒ කොහොමද? ගවලනේ උන්වහන්සේ පුංචි දරුවෙකු ලෙස එදා මරියතුමියගේ කුස තුල උන්වහන්සේ මේ ලෝකෙට පිළිසිඳුණා. ඔබයි මායි නිසා. උන්වහන්සේ අවුරුදු 30 වෙනකොට උන්වහන්සේගේ සේවය කරන්න උන්වහන්සේ ආරම්භ කළා. උන්වහන්සේ ඒ දේ කරලා අපිට ආදර්ශමත් ජීවිතයක් දුන්නා. උන්වහන්සේ කසපහර කෑවා. ඔබයි මායි කරපු වැරදි වැඩවලට. ඉතින් උන්වහන්සේ ඒ දේ කරලා උච්චර මේ පොළවට ඇවිල්ලා ඔබ ඒක පිළිගන්නේ නැහැ කියනවනම් ඒක ඔබගේ කාර්යය. අපිට තිබෙන්නේ ඒක කියන්න. ඉතින් මේ මොහොතේ ඔබත් වාසනාවන්ත කෙනෙක් වීමට නම් වෙලා ඉන්නවා නම් ඔබ හරීම ආශිර්වාදයි. ඇයි මේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ අපිට මේ පොළවේ ඕන දේවල් කරන්න ඉඩ හැරලා තිබෙනවා. හැබැයි මේ ජීවිතයෙන් පස්සේ තමයි අපිට ඊළඟ ජීවිතේදී අපි කරපු දේවල් වලට ඵල විපාක ලැබෙන්නේ කියලා උන්වහන්සේගේ වචන දෙනවා. ඉතින් අද ඔබ ඒක විශ්වාස කරනවා නම් ඔබ දෙවියන් වහන්සේ ළඟට එන්න ඕනේ. උන්වහන්සේ ඔබට කතා කරනවා. මොකද අපේ දෙවියන් වහන්සේ කතා කරන දෙවියන් වහන්සේ. ඉතින් ඒක නිසා ඔබට ආශිර්වාද හිමි වේවා. මම සාමාන්‍යයෙන් මගේ පවුලේ අයට මම දෙවියන් වහන්සේ ගැන කතා කරනකොට මගේ පවුලේ එක්කෙනෙක් කියන්න ගත්තා. එහෙනම් ওই දෙවියන් වහන්සේ ඉන්නවා නම් ඇයි මෙච්චර මදුරුව මැව්වේ? ඇයි මෙච්චර ලෙඩ රෝග හැදුනේ? ඇයි මෙච්චර මේ කුඹි හැදුවේ? ඇයි මෙච්චර මේ කඩි හැදුවේ? කී ඇයි මේ සර්පයි හැදුවේ? අපිට සැලසීමෙන් ඉන්න නැහැ. මදුරුවගේ රැයට නිදා ගන්න නැහැ. කරපොත්තගෙන් කරදරේ. ඇයි එහෙනම් මේව මැව්වේ? කියලා මගෙන් අහන්න ගත්තා. දෙවියන් වහන්සේ මේ පොළවේ හැම දෙයක්ම මැව්වේ අපේ යහපතටයි. ඉතින් මම ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමිනී මේ මිනිස්සයා මගේ මෙහිම ඇහුවා. මම කොහොමද එයාට පිළිතුරු දෙන්නේ? උන්වහන්සේ මට කියනවා මේ පොළවේ හැම දෙයක්ම උන්වහන්සේ හැදුවේ අපිටයි. ඔබ උප්පත්ති පොත ගන්න. උප්පත්ති පොතේ උන්වහන්සේ මෙහිම සඳහන් කරලා තිබෙනවා. උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ
තිස්සකේ සඳහන් කළා තියෙනවා දෙවියන් වහන්සේ තමන් සෑදුම් සියල්ලම දුටුසේක බලව ඒ ඊතා යහපත් තිබුණේ. බලව ඒ ඊතා යහපත් තිබුණේ. බලන්න එතන ඒ පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා ඔබ බයිබලේ තියෙනවා නම් අරගන්න ෆෝන් එකක් තියෙනවා ෆෝන් එකෙන් බලන්න ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙකුට බයිබලයක් නැත්නම් මේකේ තියෙනවා උන්වහන්සේ සතුන් ඒ වගේම බීජ තෘණ ඒ වගේම නොයෙක් වර්ගයේ පළතුරු වෘක්ෂලතා මේ හැම දෙයක්ම කියන්නේ එතකොට මුහුදේ මත්ස්‍යයන් ගොඩබිමේ ඉන්න සත්වයන් ඒ වගේම හැම දෙයක්ම ඒ වර්ගවල හැම දෙයක්ම පොළවේ බඩගායන සතුන් මේවා ඔක්කොම ඇව්වා. හැබැයි අපේ දෙවියන් වහන්සේගේ මුල්ම ඇවිල්ලා අපේ ආදාම් සහ ඒගොල්ලෝ එක්ක තමයි මේගොල්ලෝ හිටියේ. ඒගොල්ලෝ එක්ක තමයි මේගොල්ලෝ ඒ හරියට යාළුවෝ වගේ තමයි මේ සතුන් එක්කලා ඒගොල්ලෝ හැසිරුනේ. හරිද? දැන් අපි කියනවා මදුරුවා කියලා. කූඹි කියනවා. කැරපොත්තු කියනවා. මේගොල්ලොත් ඒගොල්ලන්ට කරදරයක් නැතුව ඒගොල්ලෝ තින්නේ නැති. මොකද මේවා ඉදි හැදිච්ච දේවල් නෙමෙයි මේවා හැම දෙයකටම නිර්මාණකරුවෙක් ඉන්නවා. ඉතින් මේවා අපිට කරදරයක් නැතුව ලස්සනට පියාසර කරගෙන ඉන්න ඇති. ඉතින් මේ ඔක්කොම අනිත් පැත්තට හැරුණේ අපේ මුල් පියා වූ ආදම් සහ අපේ මුල් මව වූ ඒව කරපු අකීකරු කම නිසායි. ඒගොල්ලෝ කොච්චර අකීකරු වුණාද කිව්වොත් පියාණන් වහන්සේට අකීකරු වෙලා ඊට පස්සේ පියාණන් වහන්සේගෙන් ඈත් වුණාම මේ පොළවේ තිබෙන දේවලුත් ඔක්කොම අකීකරු බව. ඒ කියන්නේ හැමදේම වේදනා කරන දේවල්, කන දේවල්, ගුටි කන දේවල්. ඇයි? දෙවියන් වහන්සේ ළඟ ඉන්නකොට තමයි අපිට මේ හැමදේම සතෙක් පවා අපිට ලං වෙලා ආදරය කරලා ඒ සතා පවා යහපත් ලෙස අපිට දැනෙන්නේ, පෙනෙන්නේ අපි දෙවියන් වහන්සේගේ කරුණාව තුළ, උන්වහන්සේගේ අනුග්‍රහය තුළ, උන්වහන්සේගේ ඒ අභිමුඛය තුළ අපි ඉන්නකොට අපිට හැම දෙයක්ම යහපත්. ඉතින් දෙවියන් වහන්සේගේ ඈත් වෙලා උන්වහන්සේ දෙවි කෙනෙක් නෑයි කියලා ඉන්න අය මේ කරදර විපාක තව තවත් වැඩි වෙනවා. තව තවත් ලෙඩ රෝග වසංගත මදුරුව වැඩි වෙනවා. ඇයි ඒ? දෙවියන් වහන්සේට අකීකරු වෙන්න මේ පොළවේ කරදර වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේවා ඔක්කොම දෙවියන් වහන්සේ ඉතා යහපත් බව දැකලා නමුත් මේක ඔක්කොම කන පිට හරවගත්තේ අකීකරු කම නිසා මිනිසාමයි. ඉතින් ඒ නිසා ඒවා ඔක්කොම අපි පිට දැන් සර්පය හිටියේ ආදම් මේවත් එක්කලා. නමුත් අකීකරු වෙච්ච ගම ඌත් අපිව කන සතේ බවට පත් වුණා. හැමදේම අපිට විරුද්ධ වුණා. දෙවියන් වහන්සේ මවපු දෙයට විරුද්ධ අකීකරු වුණා. ඔක්කොම අපිට අකීකරු වීම බවට පත් වුණා. ඊට පස්සේ යක්ෂයා තමයි මේ ලෝක ක්‍රමය ඇති කරමින් යක්ෂයාගේ රාජ්‍යයේ තිබෙන දේ තමයි අකීකරුකම. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තියෙන තැන කීකරුකම. එතකොට යක්ෂයාගේ රාජ්‍යයේ තිබෙන අකීකරුකමට මිනිසාපත් වීම නිසා ඌ මොකද කෙරුවේ? හැම දෙයක්ම මිනිසාට වේදනාවක් වන දේවල් තමයි සිද්ධ වුනේ. ඉතින් ඒක නිසා මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි ඔබගේ ජීවිතයේ මේ අකීකරුකම තුළ ඔබ තාමත් ඉන්නවද? ඔබට කීකරු වීමට නම් ඔබ යේසුස් වහන්සේට කතා කරන්න ඕනේ. ඔබ යේසුස් වහන්සේට කතා කරලා ඔබගේ ජීවිතයේ පාලනය උන්වහන්සේට දෙන්න ඕනේ. එවිට උන්වහන්සේ ඔබගේ ජීවිතය අලුත් කරලා ඔබට අලංකාරවත් වූ ජීවිතයක් නැවත උන්වහන්සේ ඔබට දෙන්න යනවා. ඉතින් ඒක නිසා මම ඔබට කිව්වා වගේම අර අපිට වේදනා කරන සත්තුන් සිව්පාවෝයි මොනවාද තියෙන්නේ? ඊළඟේ වසංගත ලෙඩරෝග මොනවාද තියෙන්නේ? මේවා ඔක්කොම අකීකරුකම නිසා හැදිච්ච දේවල්නේ. සතුන් පවා අපිට හිරිහැරයක් වන විදිහට ඒවා පරිවර්තනය වුණේ අපි දෙවියන් වහන්සේගේ මැවිල්ලට සහ උන්වහන්සේට අකීකරුව නිසායි. ඉතින් ඒ නිසා මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි මේ හැම දෙයක්ම නැවත අලංකාර කරන්න සහ අපිට යහපත් වෙන ආකාරයට ලබා දෙන්න
ඒ ජීවිතේට පෙරපුරුවක් තමයි අද මේ පොළොව තුල අපි ගත කරන්නේ. ඒ කියන්නේ අපිට හිරිහැර කරන්න ආපු මේ සත්තු අපිට කන්න ආපු නේද? නයි, පොළොංගු, කොටි, සිංහයෝ. දැන් සත්තු අත්තකට ගියාම අපිට යන්න පුළුවන්ද සිංහෙක් ළඟට? නිකන් හරි දුන්නොත් ඇදලා කයි නේද? නමුත් එදා ආදම් සහ ඒව අකීකරු වීමට ප්‍රථම සිංහයොත් එක්ක තමයි හිටියේ. හැබැයි ඒ කාලේ නැවත එන්න යනවා. ඒ කාලේ නැවත ඒකට ප්‍රථම තමයි ඔබට මේ පෙර පුහුණුවක් හැටියට මේ පොළවේ ඉඳලා උන්වහන්සේගේ දරුවන් තුලින් සහ කතා කරන්නේ පසුතැවෙන පිණිස යේසුස් වහන්සේගේ ලේ වලින් සෝදලා පවිත්‍ර වෙලා ඒ නැවත ඒ අලුත් අහසට අලුත් පොළවට සහ මේ පොළවේ ඉන්න මේ සතුන් සිව්පාවුන් අපිට නැවත කවදාවත් හිරිහැර කරන්න අපිට කන්න එන්නේ අපිට බය වෙන්නේ ඒව මුකුත් නෑ. ඒව ඔක්කොම අපිත් එක්ක නැවත මෙහෙම ඉන්න යනවා. ඒ කොහොමද ඉන්න යන්නේ? යෙසායා 11 වෙනි පරිච්ඡේදයේ මෙහෙම තියෙනවා. යේසුස් වහන්සේ සමග ඉන්න යන ජීවිතයේදී මෙන්න ඒගොල්ලෝ අපිට හැදෙන හැටි. මූර්ඛයා බැටළුවා සමග වාසය කරන්නේ. දිවියාද එළු පැටවා සමග ලගින්නේය. වස්සාද තරුණ සිංහයාද තරසතාද එක්ව සිටින්නෝය. කුඩා දරුවෙක් උන් ගෙන යන්නේ. එළදෙනෙක් වලසාත් එක්ව තෘණ කන්නෝය. උන්ගේ පැටවුන් එක්ව ලගින්නෝය. සිංහයා හරකාමෙන් පිදුරු කන්නේ. කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේ. කිරිවැරු දරුවා පොළගාගේ ගුල පිට තමාගේ අත තබන්නේ. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළ කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි, මෙන්න ඒ අකීකරු කමින් ඇතිවෙන ඒ සියලුම ශාපය නැවත යේසුස් වහන්සේ සමග අපිට විනාශ කරන්න ආපු, අපිට කරදර කරන්න ආපු, අපිට වසංගත පතුරවන්න ආපු මැසි මදුරු මේවා ඔක්කොම අපිට යහපතකට ස්වාමීන් වහන්සේ නැවත ගේන්න යනවා. ඒ කොහොමද? ඔබ යේසුස් වහන්සේව පිළි අරගෙන ඔබගේ ජීවිතයේ උන්වහන්සේට බාර දීලා ඔබත් බෞතිස්මය ලැබලා ශුද්ධාත්මයෙන් වහන්සේට වර්ධනය වෙන්න ඔබේ ජීවිතේ ඉඩ හැරලා දවස්පතා උන්වහන්සේගේ වචනය කියමින් දන ගහලා දෑත් ඔසවලා උන්වහන්සේට යාඥා කොට ඔබේ ජීවිතේ බාර දීමෙන් ශුද්ධාත්මයෙන් වහන්සේගේ පළනම ඔබගේ ජීවිතය තුළ වර්ධනය වීමට ඉඩ හැරීමෙන් ඔබත් යේසුස් වහන්සේ සමග යන්න ඔබ මේ පොළවේ සුදුසුකම් ලබන්නේ හැටියට ඔබ තුළම ඔබටම ඒ ක්‍රියාව ඔබ තුළම ඇති කර ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ඔබ උන්වහන්සේ ළඟට එන්න ඕනේ. මේ බලන්න ඉදිරි මේ පාපයෙන් පිරුණු මේ පොළව ඉවත් කරනකොට මේ බලන්න මේ සතුන් සියලු දෙනාම උන්වහන්සේ අපිත් එක්ක මිත්‍රයෝ වගේ තබන හැටි. ඔබට ආස නැත යේසුස් වහන්සේගේ මේ ලෝකෙට එන්න? ඇයි ඔබ දෙවි කෙනෙක් නැහැ කියලා නැවත ඔබ මේ විනාශ වෙන්න යන්නේ? අනේ උන්වහන්සේ ඔබට මේ ලෝකෙට තිබෙන ආදරය නිසා, අපට තිබෙන ආදරය නිසා උන්වහන්සේ බලාගෙන ඉන්න ඔයා කවදයිද උන්වහන්සේ මෙන්න තව එවනවා ඔයාට. යන්න එපා, හැරිලා එන්න. ඒ නිසා ඔබේ ජීවිතය තුළ ඒ යහපත් දේ ගොඩනගා ගැනීමට යේසුස් වහන්සේ මේ පොළවට ආවා. උන්වහන්සේ ඇවිල්ලා ශුද්ධෝ යොහාන් 17 වෙනි පරිච්ඡේදයේ 11 මෙහෙම කිව්වා. 11 නෙමෙයි 14 මෙහෙම කිව්වා. 14 වෙනි පදේ ශුද්ධෝ යොහාන් මා ලෝකයට අයිති නැති නිසාම ඔහුනුත් ලෝකයට අයිති නැති නිසා ලෝකයා ඔහුන්ට වෛර වුණෝයි. මේ ලෝකය ක්‍රමය, මේ ලෝකයේ තිබෙන ක්‍රමය යක්ෂයාගේ. හරිද? ඒ නිසා මට මෙහිම දෙයක් හිතුණා. අපි දෙවියන් වහන්සේගේ අපි මේ ලෝකේ තමයි හිටියේ. හරිද? අපි ඒ කියන්නේ අකීකරු කමින් නොයෙකුත් දෙවියන් වහන්සේගේ වචනයට අකීකරුව දෙවියන් වහන්සේ ගල් පිළිමයකට මැටි රූපයකට අපි දෙවි කෙනෙක් කියලා ඒවට ගිහිල්ලා වැදපුදමින් දෙවියන් වහන්සේ එපා කියන දේවල් තමයි අපි කරගෙන හිටියේ. ඒ කියන්නේ අපේ සත්‍යතාවයට යොමු වෙන්න බැරි තරමට මේ ලෝකයේ දෙවියන් අපේ සිත් අන්ධ කරලා තිබුණත් දෙවියන් වහන්සේ අපි ගැන අනුකම්පා කරලා උන්වහන්සේගේ ආත්මය
අපිට වගුරලා අද සත්‍යතාවයට උන්වහන්සේ අපිව රැගෙන ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි යේසුස් වහන්සේ පිළිගන්න ඉස්සෙල්ලා අපි හිටියේ යක්ෂයාගේ ක්‍රමයේ තුලනේ. මොනවාද? රූප වැඳිලි, මුදලට ප්‍රේම වීම, අහංකාරකම, උඩුගුකම, කීකුරුකමක් නැතිකම, සමාදානයක් නැතිකම, ભેද බින්න, සහෝදරයන් අතර ભેද පතුර වීම, උඩුගු වැස්, අහංකාර වචන කතා කරන දිව. ඉතින් මේ යක්ෂයාගේ රාජ්‍යයේ මේවා කරමින් තමයි අපි හිටියේ. හැබැයි උන්වහන්සේ අපි ගැන අනුකම්පා හිතලා උන්වහන්සේගේ ආත්මය අප කෙරේ වගුරුවයින් පස්සේ අපේ ඒ තිබිච්ච ආත්මික ඇස ඇරුණා. ඇරිච්ච ගමන්ම අපිට පේන්න ගත්තා මගේ ජේසුනේ මෙච්චර කල් මම කරලා තිබෙන මේ වැරදි මේ මොනවද? මම ගෙදර හැසිරලා තිබෙන හැටි මේ මොනවද? මං කතා කරලා තිබෙන දේ මොනවද? මම මේ එක එක මිනිස්සුන්ට කරලා තියෙන්නේ මොනවද? මේවා ඔක්කොම එකින් එක අපිට ඇහැ ඇරෙන්න යනවා. ඉතින් ඒ ඇහැ ඇරිච්චාම අපි මොකද කරන්නේ? අපි යක්ෂයාගේ රාජ්‍යයෙන් අපි අයින් වෙලා අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අපි ටික අපි වර්ධනය වෙමින් යනවා. ඉතින් ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ මේ ලෝකේ නෙමෙයි උන්වහන්සේ. උන්වහන්සේ පියාණන් වහන්සේගේ පුත්‍රයා මේ පොළවට ආවා. උන්වහන්සේ ඇවිල්ලා අපිට ආදර්ශ ජීවිතයක් දුන්නා. මේ විදිහට තමයි අපි ජීවිතය ගත කරන්න ඕනේ කියලා උන්වහන්සේ ඒ සියලුම ආදර්ශ අපිට දුන්නා. උන්වහන්සේගේ වචනේ තුලින් ඒක අපිට කියලා තියෙනවා. ඒ කියන්නේ නිතරම දෙවියන් වහන්සේ සමග යක්ෂයාගේ දෙයට විරුද්ධව දෙවියන් වහන්සේගේ දේ වර්ධනය. යක්ෂයාගේ දෙයට කොහොමද විරුද්ධ වෙන්නේ? ඔබ ආත්මිකව ගොඩ නැගිච්චාම මේක දේව රාජ්‍ය දෙයක්ද යක්ෂයාගේ දෙයක්ද කියලා සහ ඔබට දෙවියන් වහන්සේගෙන් අහන්න කතා කරන දෙවියන් වහන්සේ අපිට ඉන්නේ. ඒ කියන්නේ අපි යමක් කරුණු පියාණනි මම මේක කරන්නද මට මේක සුදුසුද කියලා අපි අහනකොට ඒක අපිට සුදුසු නම් උන්වහන්සේ ලබා ගන්න එක අපිට නොසුදු කල් යනවා. ඉතින් කතා කරන දෙවියන් වහන්සේ අපිට ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකෙන් අපිව උන්වහන්සේගේ රාජ්‍ය දරුවන් හැටියට තාමත් මේ පොළවේ අපි ඉන්නවා. හැබැයි මේ ලෝකේ යක්ෂයාගේ ක්‍රමයේ තිබෙන්නේ. ඒ ක්‍රමයේ තුල අපි ජීවත් වෙනවා. හරිද? ඒ ක්‍රමයේ තුල අපි ජීවත් වුණාම යක්ෂයා කැමති නැහැ අපේ ජීවිතය තුලට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබාගෙන ඌගේ ක්‍රමයේ තුල අපි ඉන්නවට. හරිද? ඒ නිසා ඌ බලනවා අපිට උන්වහන්සේ දීලා තිබෙන ආශිර්වාද ඌ නොයෙකුත් එක ක්‍රමවල කවුරු හරි ආත්මික මට්ටමින් පහත් කෙනෙක්ව අල්ලගෙන හරි පවුලේ කෙනෙක්ව අල්ලගෙන හරි මොනවා හරි දෙවියන් වහන්සේගෙන් වචනේ තුන නැති කෙනෙක්ව අල්ලගෙන හරි මොනවා හරි ප්‍රශ්න දාලා ඕනියම් බන්ධන කරලා යක්ෂයාගේ රාජ්‍ය දේවල් ඒ කණ්ඩායම තුල ඇති කරගෙන අර ආශිර්වාද අපිට දෙන්න බැරි විදිහට ඌ අල්ලගෙන ඉන්නවා. හරිද? එතකොට කිතුණු දරුවෝ හැටියට මේ මගේ ආත්මයට දැනෙච්ච දේ. මොකද මම මේ දිනවල යාඥා කරගෙන යනකොට මගේ ආත්මයට මේ දේ කතා කරපු එක ගැන මම ඔයාලට කියනකොට මට ඒක සමාදානයක් ඇති වෙනවා ඔයාලට කිව්වම. මොකද මට කියන දේ මම ඔයාලට කියන්න ඕනේ. එතකොට මමත් වර්ධනය වෙනවා. ඊට පස්සේ ඔයාලටත් මේක දැනෙන්න යනවා. මොකද උන්වහන්සේ කතා කරන නිසා. එතකොට මම කල්පනා කරුවා අපි දැන් අර ඌගේ ලෝකේ ඉඳලා අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය දේවල් කරන්න එනකොට ඌ මොකද කරන්නේ? අපිට අර යේසුස් වහන්සේගේ නාමයෙන් පටන් ගත්ත දේවල්, ඉල්ලපු දේවල් ඌ නොයෙකුත් ක්‍රම දාලා දැන් අපි කියමුකෝ අපි අතර ඉන්නවා 5 දෙනෙක්. මේ 5 දෙනාගෙන් දෙන්නෙක් හොඳට ආත්මිකයි. නමුත් අර 3 දෙනා යේසුස් වහන්සේ තුළ හිටියට ලෝකයේ අය විදිහට ඉන්නවා. හරිද? එතකොට අපිට ඒ කණ්ඩායමත් එක්ක ඉන්නකොට අපිට ආශිර්වාද ලබා ගන්න ටිකක් කරදර වෙන්න වෙනවා. ඇයි යක්ෂයාගේ දේවල් සමග ක්‍රියාත්මක වෙනකොට දිව්‍යන් වහන්සේගේ ආශිර්වාද එතනට එන්න ප්‍රමාද වෙනවා. හරිද? එවිට අපිට මොකද තියෙන්නේ? යාඥාවයි. ඒ යාඥාවෙන් තමයි යක්ෂයාගේ බැමි, දම්වැල්, පුරු බැදලා තියෙන ගැට ඒවා ලියන්නේ කොහොමද? කඩන්නේ කොහොමද? බඳින්නේ කොහොමද? දුරු කරන්නේ කොහොමද? පහ කරන්නේ කොහොමද? පුලුස්සා දමන්නේ කොහොමද? යේසුස් වහන්සේගේ නාමය
ඒ ලේවල බලයත් ශුද්ධාත්මයන් වහන්සේගේ ගිනි වලල්ල ඒ ගිනි වැට යේසුස් වහන්සේගේ ලේවල බලයත් යේසුස් වහන්සේගේ නාමයත් තුලිනුයි. ආමේන්. ඉතින් ඒක නිසා බොහෝ දෙනෙකුගේ ජීවිතය තුළ අද ඉල්ලන දේවල් බොහෝ විට පරක් වෙලා තිබෙන්නේ ඔබට උන්වහන්සේ ආශිර්වාද දීලා ඉවරයි. ඇයි ඒ කුරුස දසේදී උන්වහන්සේ කිව්වා සියල්ල නිමයි. ඒ කියන්නේ අපිට යක්ෂයාගේ මේ වේදනාකාරී මේ ආශිර්වාද දෙවියන් වහන්සේ අපට දීලා තිබුණකොට ඒවා ඌ අල්ලගෙන ඉන්නවා වගේම අපිට සදාකාල ජීවනයේට යන පිණිස ඌගේ ක්‍රමය අපේ ජීවිතයට බාධාවල් වෙලා තිබෙනවා. හරිද? නමුත් යේසුස් වහන්සේ තවත් වචනයක් මෙහෙම කියනවා. මෙතන තියෙනවා ශුද්ධ යෝහාන් 18:36. යේසුස් වහන්සේ උත්තර දෙමින් මාගේ රාජ්‍ය මේ ලෝකයේ සම්බන්ධ නොවේ. මාගේ රාජ්‍ය මේ ලෝකයේ සම්බන්ධ වී නම් යුදෙව්වරුන්ට මා බාර දෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන් කරනවා ඇත. ඉතින් අපි ගහනගෙන මරාගෙන කාගෙන කොටාගෙන මේ පොළවේ ඉන්න කට්ටියක් නෙවෙයි. මොකද අපිට මේ පොළවේ යක්ෂයාගේ ක්‍රමය තුල තිබෙන දේවල් අපිට නොලැබෙන්න පුළුවන්. ඒ මොකද අපි බොහෝ විට උත්සාහ කරනවා ස්වාමිනී මට රැකියාවක් ඕනේ, ස්වාමිනී මට අර විදියට මුදල් ඕනේ, ස්වාමිනී මට මේ විදියට ගේ ඕනේ, ස්වාමිනී මට අර විදියට ව්‍යාපාරය ඕනේ, ස්වාමිනී මට මේ විදියට කාර් එකක් ඕනේ, ස්වාමිනී මට මේ අපි ඉල්ලනවානේ. එතකොට මේවා ඔක්කොම ඒ යක්ෂයාගේ ක්‍රමය තුල වර්ධනය වෙනවා. නමුත් අපිට මේ පොළවේ ඉන්නකම් මේ ලෝකයේ තිබෙන නීති රීති වලට අපි ක්‍රියාත්මක වෙන්න ඕන නිසා දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි ඒවා උන්වහන්සේගෙන් ඉල්ලන්නේ උන්වහන්සේගේ ආශිර්වාදයේ තුලින් අපිට ගොඩනැගෙන දේවල් විතරයි. උන්වහන්සේගේ කැමැත්ත මත අපිට ලැබෙන දේවල් විතරයි. උන්වහන්සේගේ සැලැස්ම මත අපි ක්‍රියා කරන ආකාරයට විතරයි. ඉතින් ඒක නිසා මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිනි, ඒ නිසා තමයි අද බොහෝ දෙනෙකුගේ ජීවිතේට දෙවි කෙනෙක් නැහැ, මට අර දේ හම්බුන්නේ නැහැ, මට මේ දේ හම්බුන්නේ නැහැ, මට මේ ඕන කරන දේ හම්බුන්නේ නැහැ කියලා එයාලා අර යක්ෂයාගේ දේවල් තව තවත් කරන්න නැඹුරු වෙනවා. හරිද? ඉතින් එහෙම වෙනකොට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ උන්වහන්සේ කිව්වා මම මේ ලෝකේ නොවේ. එහෙනම් අපේ ජීවිතේට මුදල් අඩු වුණාට, අපිට ජීවිතේට අගින්න තැන් ආවට, මේ පොළවේ ඉන්නකොට අපිට මේ පොළවේ දේවල් වලින් අපිට ප්‍රශ්න කරදර ඇති වුණාට උන්වහන්සේ කෙරේ විශ්වාස කරනවා නම් ඔබ උන්වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ වචනය කෙරෙහි ඔබ පවතිනවා නම් උන්වහන්සේ එනකම් අපිට මේ පොළවේ රැකියාවද, නිවසද, වාහනේද, ව්‍යාපාරයේද උන්වහන්සේ තුල අපිට ඒක ගොඩනගා ගන්න උන්වහන්සේ අවසර දෙනවා. ඇයි අපි දුප්පත් වුණොත් අපි යේසුස් වහන්සේගේ දරුවෝ හැටියට මිනිස්සු කියයි කෝ ඔයාලට කිසි දෙයක් නැති අය. එතකොට අර මාතුලින් සුද්ධාත්මයන් වහන්සේට කවුරුද? දෙවියන් වහන්සේට කවුරුද? ඒ නිසා උන්වහන්සේ අපිට අවසර දෙනවා ඒවා උන්වහන්සේ එනකම් අපිට ඒවා පරිහරණය කරන්න. හැබැයි ඒවා අපිට වැඩක් නෑ. ඒවා උන්වහන්සේට අපි ඒවා දාලා යනවා. අපි ඒවට ගැලී ඇලි තණ්හාවෙන් පෙරේතකමින් ගිජුකමින් ඒවට නෑ. අපි දන්නවා ඒවා අපි අතහැරලා යනවා. ඒකයි අපි උන්වහන්සේගෙන් ඉල්ලන්නේ ස්වාමිනී මට අවශ්‍ය කරන රැකියාව, ස්වාමිනී මට අවශ්‍ය කරන ගොඩනගන නිවස, ස්වාමිනී මට අවශ්‍ය කරන ව්‍යාපාරය, ස්වාමිනී මට අවශ්‍ය කරන දේ ඔබ වහන්සේ කුරුස පූජාවෙන් මට අවශ්‍ය සියල්ල දුන්න ඔබ වහන්සේ එනකම් මේ පොළොවේ මට ජීවත් වෙන්න. හැබැයි අපේ යාඥාව අඩු වුණොත්, පියාණන් වහන්සේ සමග සම්බන්ධතාවය අපි අඩු වුණොත්, ස්වාමීන් වහන්සේ එනකම් අපිට මේ පොළොවේ භුක්ති විඳින්න තියෙන දේ ලබා ගැනීමට බැරි වෙන්නේ. ඇයි? යක්ෂයා හදනවා ඌගේ ක්‍රමයේ තුල තිබෙන දේවල් කිතුණුවා වෙතට යොමු කිරීමට ඌ බාධා ඇති කරනවා. ඇයි? ඌගේ ක්‍රමයේ නෙවෙයි තියෙන්නේ. එතකොට ඌ බලනවා උඹලා මගේ ක්‍රමයේ තුල උඹලා හිටලා උඹලා ගියා අර පැත්තට.
එහෙනම් මගේ ක්‍රමය තුල තිබෙන දේවල් මම උඹලට දෙන්නේ නැහැ කියලා අපේ යාඥාව සහ පියාණන් වහන්සේ සමග සම්බන්ධයේ අඩු වුණොත් අපිට ඒ ලැබෙන දේවල් ප්‍රමාද වෙන්න ගන්නවා. ඇයි යක්ෂයා මොකද කරන්නේ? අපිට දෙලා දෙන ආශිර්වාද අදින්න ගන්නවා. ඒවා මෙයා කරපුවාම අනේ ස්වාමීනි මම මෙච්චර යාඥා කරනවා ස්වාමීනි වහන්සේ සපේන දෙවියන් වහන්සේ කියනවා. ස්වාමීනි වහන්සේ සුව කරන දෙවියන් වහන්සේ කියන ඇයි මට තාම ලැබුණේ නැත්තේ? ඇයි මට තාම මේක නොලැබුණේ? ඇයි මට තාම මේක හම්බුන්නේ නැත්තේ කියලා අපි ඊට පස්සේ කියන්න ගන්නවා. හේතුව මේකයි අපි පියාණන් වහන්සේ සමග සම්බන්ධය. ඒ කියන්නේ ඒක අවශ්‍යතාවයේ තියෙන පුද්ගලයා පියාණන් වහන්සේ සමග සම්බන්ධ වෙලා පියාණන් වහන්සේ සමග කතා නොකර තමන්ගේ ජීවිතය උන්වහන්සේට බාර දීලා මේ දේ මට සුදුසුද නොසුදුසුද කියලා අහන්න නම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ළඟට එන්න ඕනේ. එතකොට යේසුස් වහන්සේ එනකම් අපිට මේ පොළවේ මුක්ති විඳින්නේ උන්වහන්සේ ලබලා දෙනවා. ඒක වළක්වන්න යක්ෂයාට බෑ. ඇයි අපි යක්ෂයාට කතා කරලා කියනවා යක්ෂයා උඹට ඉඩක් නැහැ. ඇයි? යේසුස් වහන්සේ, ඒ දෙවියන් වහන්සේ මේ පොළවට ඇවිල්ලා උන්වහන්සේගේ ලේවලින් මාව මිලදී ගත්තා. එහෙනම් උන්වහන්සේ කුරුස පූජාවේදී ඒ සියල්ල it's finish. ඒක උන්වහන්සේ සියලු දේම කළා. එහෙනම් ඒ නාමය තුලින් අපිට මේ පොළවේ උන්වහන්සේ එනකම් අපිට ලැබෙන්න තියෙන දේ ලැබෙනවාමයි. තේරුණාද මං කියපු දේ? තේරුණාද? මොකද මේක මට වැටහිච්ච දෙයක්. ඒ කියන්නේ අපි අර යක්ෂයාගේ ක්‍රමයේ තුල ඉඳලා අපි දෙවියන් වහන්සේගේ ක්‍රමයට යනකොට අපිට උන්වහන්සේ එනකම් මේ පොළවේ භුක්ති විඳින්න තිබෙන දේවල් ඌ මොකද කරන්නේ? අර එක එක දේවල් පාවිච්චි කරලා ඌගේ රාජ්‍යය තිබෙන දේවල් පාවිච්චි කරලා අපෙන් ඇද ගන්න බලනවා. නමුත් අපි යක්ෂයට කතා කරලා කියනවා උන්වහන්සේ කුරුස පූජාවෙන් අපිට සියලු ජය දුන්නා. උන්වහන්සේ කිව්වා මම මේ ලෝකේ නෙමෙයි. අපිට කියන්නේ අපි මේ ලෝකේ නෙමෙයි. නමුත් යේසුස් වහන්සේ ඒ දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ අද අපිට ඉන්න නිසා අපිට මේ පොළවේ උන්වහන්සේ එනකම් යක්ෂයාට කිසිම විටක බෑ අපිට දීලා තිබෙන ආශිර්වාද අරගන්න. ඇයි? ජින්නක් වැනි වූ යාඥාව උන්වහන්සේ ඉදිරියට යනකොට අපි ඌගේ ක්‍රමයේ තුල හිටියා. මේ පොළවේ උගේ ක්‍රමයේනේ යේසුස් වහන්සේනකම් මේ තුල හිටියා. අපේ දෙවියන් වහන්සේ අපිව සුදුසුම දේ හොඳම දේට උන්වහන්සේ අපිව යොමු කරනවා. මොකද උන්වහන්සේගේ වචනේ සඳහන් කරලා තිබෙනවා උන්වහන්සේගේ ආශිර්වාද අපිට පොහොසත්කම ලබා දෙනවා. එතන දුක නැහැ කියලා. එහෙනම් දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාද සියලුම දේම අපිට පොහොසත්කමයි. හැබැයි අපි බලෙන් යක්ෂයාගේ ක්‍රමයේ තුල තියෙන දේවල් අපි බලෙන් අල්ලගන්න ගියොත් අපිට එතන දුක ඇති වෙයි. ඇයි ඒ? දෙවියන් වහන්සේගේ දේ අපිට ආශිර්වාදයක් විතරයි. එතන දුක නැහැ. එහෙනම් මේ දෙක අපි හොඳට වෙන් කරගෙන බලමු. යක්ෂයාගේ රාජ්‍යයේදී දෙවියන් වහන්සේගේදී. හැබැයි යේසුස් වහන්සේ එනකම් අපි මේ පොළවේ ඉන්නවා. ඇයි මේ පොළව තුල අපිව රැගෙන යනකම් මේ පොළවේ දේවල් අපිට පාවිච්චි කරන්න වෙනවා. එතකොට අර මං කලින් කිව්වා වගේ මధుරුවන්ගෙන්, කූඹීන්ගෙන්, කැරපොත්තෝන්ගෙන්, ඌණන්ගෙන්, මීයන්ගෙන් නැවත කරදරයක් නැහැ. ඒ අය ඔක්කොම අපිත් එක්ක සෙල්ලම් කරන්න යනවා. දැන් ওই චූටි ළමයි චූටි දැන් මම යනවා ගෙයක් ක්ලීනින් කරන්න. ඒ ගෙදර තියෙනවා මේ චූටි මේ කූඹීට තර කූඹිය කියන්නේ තාම චූටි. අනේ ඒ වගේ තියෙන චූටි සෙල්ලම් බඩු. ඒ ගෙදර ළමයා හරිය ආසයි චූටිය. මම දවසක් ඕක අතට අරන් බැලුවා. අනේ මේ චූටි ඒක මට කියන්නවත් තේරෙන්නේ නැහැ. ඒ තරමට චූටි මේ බඩු. එක සත්තුන්ගේ මේ බඩගා යන සත්තුන් ඒ වගේම මේ මොනවාද කූඹි වගේ චූටි සත්තුන්ගේ මේ පින්තූර මේ ප්ලාස්ටික් වලින් හදපුවා. ඊළඟ ඒවා සෙල්ලම් කරනවා. එහෙනම් මේ ඔක්කොම අපිත් එක්ක සෙල්ලම් කරන අපේ යාළුවෝ වෙනවා. ආමේන්. එතකොට ඒගොල්ලෝ අපිව කන්නේ නැහැ, අපිට කරදරයක් නැහැ. ඒගොල්ලෝ අපිත් එක්ක සෙල්ලම් කරනවා. මේ කියන්නේ යසායපතේ කියන්නේ ළමයා ගිහිල්ලා තුඹසට අත තියනවලු සර්පයා ඉන්නේ. නමුත් එයාත් එක්ක සෙල්ලම් කරනවා. අද කොහොමද? තුඹස තියෙන තැනට ගිහින් අහක් කියලා
ගිය ගමන්ම පුෂ්ගාල ගහයි නේද ණය විදලා. උන්වහන්සේ යේසුස් වහන්සේ මේව නැවත අලුත් කරන් කියනවා මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි ඒ ලෝකයට යන්න තමයි ඔබව මේ යක්ෂයාගේ ක්‍රමයෙන් තිබෙන දේව ඔබව මුදවලා උන්වහන්සේ එනකන් අපිට උන්වහන්සේ කන්න බොන්න අඳින්න ඉන්න තැන අපිට අවශ්‍ය කරන දේ උන්වහන්සේ දෙනවා. අනිවාර්යයෙන්ම දෙනවා. මොකද අපි තුලින් උන්වහන්සේ මහිමයටපත් වෙන්න බෑ. ඒ නිසා උන්වහන්සේ අපිට දෙනවා. එසේනම් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි මම හිතනවා ඔබට වැටහෙන්න ඇති කියලා. මොකද උන්වහන්සේ මට කියපු දේ නිසා අපි යාඥා කරනවා. අපිට අවශ්‍ය දේ උන්වහන්සේගේ ආශිර්වාදය තුලින් අපිට ලැබිලා ඉවරයි. යක්ෂයාව අපි ඌට යේසුස්ගේ නාමයෙන් අපි ඌට ශාප කරමු. උන්වහන්සේ නිකන් අපි ලබා ගන්නවා මක් නිසාද? අප තුලින් උන්වහන්සේ මහිමයටපත් කරන්න, ගෞරවයටපත් කරන්න. ආමේන්. ඉතින් ඒ නිසා ඔබටත් ඔබගේ දරුපොලේ සියලු දෙනාට ඔබගේ ජීවිතයේ මෙතෙක් කල නොලැබී තිබෙන දේ එහෙම වුණේ ඇයි? එසේනම් තවත් යේසුස් වහන්සේට ලං වෙන්න. තවත් වචනේ කියවන්න. එවිට ඔබ බලාපොරොත්තු වුණ දේට වඩා තවත් අලංකාර දේ උන්වහන්සේ දෙන්න යනවා. ආමේන්. ඒ නිසා තමයි යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට ප්‍රථම ඔබත් මේ පොළවේ උන්වහන්සේගේ රාජ්‍ය දරුවෙක් හැටියට උන්වහන්සේ සපේන දේ තුළ ජීවත් වෙන දරුවෙක් හැටියට ගොඩ නැගීමයි උන්වහන්සේගේ එකම ආශාව. ඒ නිසා ඔබත් වචනේ දවස් පතා කියවන්න. යේසුස් වහන්සේට කතා කරන්න. උන්වහන්සේ කතා කරපුවම උන්වහන්සේ ඔබ ළඟට එන දෙවියන් වහන්සේ. එසේනම් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි යේසුස් වහන්සේ ඔබට ආදරේ. ඔබ කොච්චර ඔබට ඕනන කරන දේ කරන්න ගියත් උන්වහන්සේ තාමත් බලන් ඉන්නවා. ඔබ හැරි උන්වහන්සේ වෙතට එනතුරු. මොකද අපේ දෙවියන් වහන්සේ මැටි රූපයක්, ගල් පිළිමයක්, මිනිසෙකුගේ අතක් පාවිච්චි කරමින් කන හදපු, නහය හදපු, ඔළුව හදපු, අත් දෙක හදපු තව කෙනෙක් ගෙනල්ලා ඒක පාට කරන්න, ඒක වර්ණ ගන්නන් එහෙම දෙවි කෙනෙක් නෙවෙයි. ඔබගේ හදවත තුළ වැඩ වාසය කරන්න. ඔබගේ සිත තුළ උන්වහන්සේගේ විශ්වාසකම ඇති කරගන්න. ඔබත් කැමති නම් මෙන්න ඔබගේ හදවත තුළ වැඩ වාසය කරන්න උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඔබ ආරාධනාව පිළිගන්න කැමතිද? මෙන්න උන්වහන්සේ ඔබට ආදරේ. එහෙනම් ඔබට ඔබගේ දරුවෝ පරිචය දෙනාට ආශිර්වාද වේවා. ජෙසුස් පිටයි.